ඉතින් මම ඔයාලට කියලා දෙන්න හිතුවා මේ දිනවල ගොඩක්ම වැදගත් වෙන දෙයක්. ඒ තමයි දැන් ඔබ නිවෙස් තුලම නිරෝධායනය වෙනවා නම් සහ මේ රටේ පවතින වාතාවරණයත් එක්ක අපි ඒ වගේ දෙයකට ලෑස්ති වෙලා ඉන්න එක අපිට හොඳයි. ඉතින් ඒ නිසා මම හිතුවා ඔබ එහෙම සිටිනවා නම් හෝ අනාගතේ අපි දන්නේ නැහැ මොනවා වේද කියලා. එතකොට මේ ඔක්සිජන් මට්ටම අපිට අඩු වෙනවා නම් අපි කොහොමද ඒක දැනගන්නේ? මට ඔක්සිජන් මට්ටම අඩු වෙනවා මට කොහොමද ඒක දැනෙන්නේ? සහ මොන අවස්ථාවේදීද මම රෝහලක් කරා යා යුත්තේ කියන එක. ඉතින් එහෙනම් මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් අපිට ඇත්තටම ඇයි ඔක්සිජන් ඕන වෙන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඔක්සිජන් කියන එක අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක් කියලා. ඉතින් ඔක්සිජන් නැතුව පුංචි වෙලාවක් හිටියොත් අපි ජීවිත සැකයටපත් වෙනවා. ඒකත් ඔබ හැමෝම දන්නවා. ඒත් ඔබ හැමෝම දන්නවද ඇත්තටම ඔක්සිජන් ඇයි අපිට ඕන වෙන්නේ කියලා. අපේ ඇඟේ මේ ඔක්සිජන් මොකද කරන්නේ කියන එක ඔබ දන්නවද? ඉතින් මම ඒක හැමෝටම තේරෙන විදිහට එක්ක ඔබ ජීව විද්‍යාව කරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විද්‍යා විෂය හදාරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ පාසල් ගිය නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම තේරෙන විදිහට මම ඉතාලම සරල විදිහට කියලා දෙන්නම්. ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. මම ඉස්සෙල්ලම කියන්න අපේ වාහනයක් සහ වෙන මැෂිමක් වගේම තමයි අපේ මේ ඇඟ හැදිලා තියෙන වෙනම කොටස් වලින් වෙනම කාර්යයන් කරන වෙනම පද්ධති තියෙනවා. ඉතින් අපේ හෘදයෙන් රුධිරය අනිත් තැන් වලට සපයන ඒ රුධිර සංසරණ පද්ධතිය. ඒකෙන් තමයි අනිත් අවයව වලට අනිත් හැම තැනටම රුධිරය පම්ප් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ඒ කියන්නේ අපි ගන්න කෑම ටික ඒවා ටික චූටි කෑලි වලට කඩලා අවශ්‍ය දේවල් අපේ ඇඟට උරා අරගෙන අනවශ්‍ය දේවල් පිට කරනවා. ඉතින් ඒක වෙනම පද්ධතියක්. ඒ වගේ පද්ධති තියෙනවා ඒ වලින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඉතින් මේ පද්ධතිය ඇතුලේ තියෙනවා පොඩි අවයව. ඒ කියන්නේ වකුගඩුව, හෘදය, අක්මාව, අග්න්‍යාශය, ආමාශය වගේ අවයව තියෙනවා. ඉතින් මේවා හැදිලා තියෙන්නේ තව කුඩා සෛල වලින්. මේ හැම දෙයකටම කාර්යයක් තියෙනවා. මේවා හැම වෙලෙම වැඩ කරනවා. මොනවාම හරි කාර්යයක් හැම වෙලෙම සිද්ධ ඕනම දෙයක් ඔයාලා දන්නවා මැෂින් එකක් වාහනයක් මොකක් වුණත් වැඩ කරන්න අපි මොනවා හරි දෙයක් දෙන්න එපා. ඒකට ශක්තිය දෙන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් කාර්යයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පුංචි සෛල මේ අවයව හැම එකක්ම වැඩ කරන්න. හෘදය වුණත් වැඩ කරන්න මෙම පම්ප් කරලා අනිත් තැන් වලට රුධිරය මුදාන හෘදය කියන වස්තුවට ශක්තිය ඕනේ. ඒ මාංශ පේශි වලට ශක්තිය ඕනේ. ඉතින් මෙහෙම ශක්තිය ලබා ගන්න උදව් වෙන දේ තමයි මෙන්න මේ ඔක්සිජන්. මේ ඔක්සිජන් වලින් මොකද කරන්නේ? ඔක්සිජන් අපේ ශරීරයට පෙනහල්ල කරා අපේ ශරීරයේ තියෙන අනිත් සෛල වලට ඇතුළු කරගෙන ශක්තිය නිපදවනවා. ඒ ශක්තියෙන් තමයි මේ අපේ හැම දෙයක්ම වැඩ කරන්නේ. අන්න ඒකට තමයි ඔක්සිජන් ඕන වෙන්නේ. ඉතින් ඒක ඉතාලම සරල විදිහට මම ඔයාලට කියලා දුන්නේ මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මං හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟට බලමු අපේ ඇඟේ ඔක්සිජන් මට්ටම අඩු වෙන්න හේතු මොනවාද කියලා. ඉතින් අපේ ඇඟේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙන්න හේතු තමයි ඔබ සිටින්නේ ඔක්සිජන් අඩු පරිසරයක නම්. ඒ කියන්නේ වායුව ඔයාලා ඉන්න වටපිටාව වාතය ගොඩාක් අපිරිසිදු වෙන දුමෙන් වැහිලා තියෙනවා නම් අන්න ඒ වගේ තැන්වල ඔක්සිජන් අඩුයි. ඒ වගේ තැනක නම් එතකොටත් ඔයාලට ලබා ගන්න පුළුවන් ඔක්සිජන් මට්ටම අඩු වෙලා රුධිර ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඔක්සිජන් එහෙම වටපිටාවෙන් හොඳට ඔක්සිජන් ඔයාලා ඇතුළට දාගන්න පුළුවන් වුණත් ඔයාලා පෙනහල්ලට අපහසුතාවයක් තියෙනවා නම් එන්නේ ඔක්සිජන් ටික ඔයාගේ රුධිරයට එකතු කරන්න ඒ වෙලාවේදී ඒ කියන්නේ ඔයාගේ පෙනහළු මොනවා හරි වෙනත් ආබාධයකින් තියෙන වෙන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ වගේ වෙලාවට ඔක්සිජන් ලබා ගන්න අපහසුයි. එතකොට ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. අනිත් දේ තමයි ඒ අපිට පෙනහල්ලෙන් ඔක්සිජන් රුධිරයට ගන්න දාන්න පුළුවන්. හැබැයි රුධිරයට හැකියාවක් නැති වෙනවා ඒ ඔක්සිජන් අනිත් තැන් වලට පරිවහනය කරන්න. අන්න ඒ වගේ වෙලාවටත් අපේ රුධිර ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඉතින් මම ඒ කාරණා තුනක් කිව්වනේ. ඉතින් ඒක දෙවෙනි කාරණා විදිහට මම සඳහන් කරන්නේ මේ පෙනහල්ලු වලින් වාතය ඇතුළු කරගෙන රුධිරයට දෙන හැකියාව අඩු වෙනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මෙන්න මේ කොවිඩ් නැත්නම් කොරෝනා කියන රෝගී තත්ත්වෙනොද වෙන්නේ. ඒක ඉතින් සිද්ධ වෙන්නේ අපි හිතමු ඔබ කඩේකට ගියා කියලා. ඉතින් කඩේකට ගියාම ඔක්සිජන් මිලදී ගන්න කඩේ දොර වහලා තියෙනවා. ඔක්සිජන් එළියට දෙන්න බෑ. නැත්නම් කඩේ දොර වෙනත් මොනවා හරි දාලා
දොර වැහිලා අවහිර වෙලා තියෙනවා. ඒ වෙලාවට ඔබට වඩු ගන්න බැරි වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙන්න මේ පෙනහැල්ලෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ විස බීජයක් ඇතුළු වුණාම අපේ අර පුංචි බෑග් වගේ තියෙනවා මේ පෙනහැල්ල ඇතුලේ. ඒක අවහිර වෙනවා මෙන්න මේ සෙම හැදිලා. එතකොට ඔබට බැරි වෙනවා රුධිරයට ඔක්සිජන් ලබා දෙන්න. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් එහෙනම් මේ ඔක්සිජන් අපේ ඇඟේ අඩු වෙනකොට අපිට කොහොමද දැනෙන්නේ කියන එක. ඔබට ටිකක් අඩු වෙනවා නම් ඒ කියන්නේ බය වෙන්න ඕනේ නැති තරමට ඔක්සිජන් අඩු වෙනවා නම් එහෙම වුණාම ඔබට මොනවා හරි වැඩක් කරාම හතිය වගේ එනවා. පඩි පෙලක් නැංගාම හතිය එනවා. ඒ කියන්නේ කෙටි හුස්ම වල් ගන්න සිද්ධ වෙනවා. කියලා. ඒක ඔබට නොදැනුවත්වම වෙන්න පුළුවන්. මොකද ඒක සාමාන්‍යයෙන් කලිනුත් ඔබ එහෙම කරනකොට වෙනවා. හැබැයි මේ වගේ රෝගී තත්ත්වෙදී ඒක වෙනදට වඩා වැඩිපුර දැනෙන්න පුළුවන්. පඩි පෙලක් නැග්ගහම මොනවා හරි වෙන බර උස්සනවා වගේ දෙයක් වෙනත් කාර්යයක් සිදු කරුවාම ටිකක් දුර ඇවිද්දාම හතිය වගේ එන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඔයාලට තව ටිකක් අඩු වෙලා වගේ දැනෙනකොට ඔයාලා නිකන් කලබල වෙලා වගේ වෙන්න පුළුවන්. සමහරට ඔබට ඒක දැනෙන්නේ නැතු වුණාට ගෙදර ඉන්න වෙනත් කෙනෙකුට හිතන්න මෙයා වෙනදට වඩා දැන් ටිකක් කලබලයි වගේ නිකන් කියන දේ අහන්න වගේ ව්‍යාකූලත්වයටපත් වෙලා වගේ මේ අනිත් අය තරහ ගන්නවා වගේ එහෙම වෙන්න පුළුවන්. මෙන්න මේ ඔක්සිජන් මොකද ඒක යාට හරිම අපහසුයි. එහෙම වෙලාවට එයා වෙනස් විදිහකට හැසිරෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව ටිකක් මේ ඔක්සිජන් මට්ටම අපේ ඇඟේ අඩු වුණොත් අපේ ඇඟ නිල් පාට වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ගොඩක් ඔක්සිජන් අඩු වුණාම. ඒ වගේම තමයි අපේ හද ගැස්ම වැඩි වෙන්න පුළුවන්. ඉතින් හද ගැස්ම වැඩි වෙනකොට අපිටම දැනෙනවා අර ඩඩ ගාලා හයියෙන් පපුව ගහනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේවා තමයි ඔයාලට අඳුරගන්න පුළුවන් පුංචි ලක්ෂණ. ඉතින් දැන් ඔයාලා දැනගන්න ඕනේ කොයි වගේ ලක්ෂණ ආවමද මම රෝහලක් කලා යා යුත්තේ. ඒ කියන්නේ කොච්චර අඩු වුණාමද ඒක භයානක. දැන් ඔක්සිජන් මට්ටම අපි හිතමු මැෂින් එකක් තියෙනවනේ පුංචි ඔයාලා දැකලා ඇති මේ ඇඟිල්ලට දාලා බලනවා ඔයාලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්නවනේ. ඉතින් ඒ වෙලාවට අපේ රුධිර ඔක්සිජන් මට්ටම බලනවා. අපි ඒකට කියනවා සැචුරේෂන් ලෙවල් එක කියලා. ඉතින් මේ සැචුරේෂන් ලෙවල් එක සාමාන්‍යයෙන් ඔබ නිරෝගීමත් තරුණ කෙනෙක් නම් 98 99 තියෙනවා හැමෝගෙම වගේ 98 99 වගේ. ඉතින් ඔබ තරුණයි නම් ඔබ නිරෝගීමත් නම් ඔබ දන්නේත් නැත්නම් ඔබට මේ කොවිඩ් කියන තත්ත්වයක් තියෙනවා කියලා මේ 96 97 කියන එකත් අපි සලකනවා අඩුයි කියලා. ඉතින් ඒක බය වෙන්න ඕනේ නැහැ. 95ට වඩා වැඩිපුර තියෙනවා නම් ඒක බය වෙන්න ඕනේ නැහැ. 95 94ත් ඒක ගොඩක්ම බය වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔබ රෝහලක් කරා යා යුතුයි. මේ 95ට වඩා ඔබට පල්ස් ඔක්සිමීටර් කියන මැෂින් එකක් තියෙනවා නම් 95ට වගේ වඩා අඩු වෙනවා නම් ඔබට ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් එහෙම ඔක්සිජන් අවශ්‍යයි නම් ඔබ රෝහලක් කරා යා යුතුයි. ඉතින් හැමෝටම මේව මැෂින් එකක් නැහැනේ. ඉතින් හැමෝම දැනගන්න ඕනේ Tamanට ඔක්සිජන් ඕනේ කොයි වෙලාවටද කියලා. ඉතින් මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා මේ වැඩක් කරනකොට හතිය එනවා, පඩි පෙළ නගිනකොට හතිය එනවා නම් ඔබට මේ එහෙම තමයි ඔක්සිජන් අඩුයි කියලා දැනගන්නේ. ඉතින් ඔබට මෙහෙම වැඩක් කරනකොට නෙමෙයි නිකන් ඉන්නකොට විවේකීව සිටිනකොට නිදාගෙන සිටිනකොට ඔබට හතිය වගේ එනවනම් ඔබට කැස්සෙනවා නම් ලොකු හුස්ම ගන්න අමාරු ඔබට පේනවා ඔබගේ ගෙදර අනිත් සමාජිකයෝ අමාරුවෙන් හුස්ම ගන්නවා නිදාගෙන ඉන්නකොට කියලා අර අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ රෝහලක් කරා යා යුතුයි. ඔක්සිජන් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. මොකද මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේ ඔක්සිජන් වලින් තමයි අපේ හැම දේවක්ම අපේ හැම අවයවයක්ම වැඩ කරන්න ශක්තිය ඕන වෙන්නේ කියලා. ඉතින් අපේ ඇඟේ ඔක්සිජන් අඩු වෙලා ටික වේලාවක් පැවතුනොත් ඒක අනිත් අවයව වලට හොඳ නැහැ. අවයව එකින් එක අපි කියනවා අවයව මැරෙන්න පුළුවන් එකින් එක පුංචි පුංචි සෛල මැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙන්නේ නැතුව ඔයාලා මෙන්න මෙහෙම මේ தත්ත්වය හඳුනාගෙන ඉක්මනට රෝහලක් කරා යන්න. ඉතින් ඔයාලට තේරෙනවා මම මේ කිව්ව විදිහට ඔයාලගේ ගෙදර කාට හරි මෙන්න මේ වගේ උස්ම ගන්න අමාරු අපහසුතාවයක් තියෙනවා කියලා. දැන් ඔයාලට එහෙම නැතිනම් ඔයාලා මේක බලලා තියාගන්න. මොකද ඉස්සරහට අපි දන්නේ නැහැනේ කොහොම වේද කියලා. මේ හැමදේම අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක. ඔබගේ මවට පියාට සහෝදරයට දුවට පුතාට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට ඔබ මොකද්ද කළ යුත්තේ? ඔබ ඉස්සෙල්ලම රෝහලට හරි වෙන වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න හරි එහෙම සලස ගන්න මාර්ගයක් හදා ගන්න. එතකන් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා බලන්න
පුද්ගලයා ඉන්නේ අඳුරු කාමරයකද කියලා. ඒ කියන්නේ ජනෙල් වහලා දොරවල් වහලා නැවුම් වාතය ඇතුළට එන්නේ නැහැ. ෆෑන් එක ඕෆ් කරලා එහෙම තියනවාද කියලා. එහෙම තියෙනවා නම් මම අර වල ඉස්සෙල්ලම කිව්වා මේ වාතයේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වුණාමත් අපේ ඇඟට ඒක බලපානවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා ඉස්සෙල්ලම අනිත් අයට ඔබ ඉන්නේ ව්‍යාපාද වෙන ගෙවල් නැත්තම් ජනේලෙන් එළියට එතනින් පාරක් නැත්තම් කවුරුත් නිතරම යන්නේ නැත්තම් ඔබ නිරෝධායනය වෙනවනම් ඒ වෙලාවට හරියට කමන්නේ නැහැ. ජනෙල් හරියට කමන්නේ නැහැ. මොකද එතන එළියෙන් වෙන කවුරුත් යන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවට අනිත් අයට බාධාවක් නැති විදිහට මෙන්න මේ වගේ ජනෙල් ඇරලා දොර ඇරලා හොඳට ෆෑන් එක දාලා එයාට හොඳට වාතය නැවුම් වාතය එන්න සලස්වන්න. ඊට පස්සේ තමයි මම මෙතන ඉරියව්වක් දාන්න. මෙන්න මේ ඉරියව්වේ ඔහුට මේ ඉරියව්වෙන් ඔහුව තබන්න උස්ම ගන්න පහසු වෙන්න. අපි ඒකට කියනවා ප්‍රෝන් ඉරියව්ව කියලා. ප්‍රෝන් ඉරියව්ව. ඉතින් ඒකෙන් ගොඩක් රටවල දැන් නම් ලංකාවෙත් මේක අනුගමනය කරනවා. මම කලින් වීඩියෝ එකකදී මේක ගැන සඳහන් කරා. මෙහෙම මෙන්න මේ ඉරියව්වෙන් හිටියාම අපේ පෙනහැල්ලට තියෙන හැකියාව වැඩි වෙනවා වාතය හොඳට මේ ඇතුළට ගන්න. ඒක හුස්ම ගන්න ගොඩක් ලේසි. ගොඩක් ළමයිනුත් ඉන්නවනේ ගෙදර නිදාගන්නෙත් මේ විදිහට. මොකද එයාලට ඒක පහසු නිසා තමයි එහෙම නිදාගන්නේ. ඉතින් මේ විදිහට නිදාගෙන එයාගේ තියෙන අපහසුතාවය අවම කරගන්න වාහනයක් හරි ලෑස්ති වෙනකම් මෙන්න මේ විදිහට තියන්න. ඉතින් මට මේ ටික තමයි ඔයාලට කියන්න ඕනේ. මම හිතනවා ගොඩක් වැදගත් ඇති කියලා. මම තවත් මේ වගේ මගේ අත්දැකීමුත් එක්ක තමයි මම ඔයාලට මේවා කියන්නේ. මේ රෝහලෙදින් සිද්ධ වෙන ඒවා, අපි රෝහලෙදින් සිදු කරන දේවල්, අපි රෝගීන්ගෙන් දකින දේවල්, ඒ හැමදේම එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එහෙනම් මම තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්.